අපි එතකොට අද O level ICT exam එකේ 2016 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ MCQ questions ටික සාකච්ඡා කරන්න යන්නේ. ඒතර බලමු අපි දන්න ප්‍රශ්න 40ක් තියෙනවා MCQ වල. ඉතින් ඕකෙන් 20ක් 22ක් විතරම 10 වසරෙන් වගේ තමයි වැටෙන්නේ. ඉතුරු ටික 11 වසරෙන් වැටෙන්නේ. ඒතර කොහොමද සම්පූර්ණ සිලබස් එක ගැනම සාමාන්‍ය හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ පේපර් එකට ලකුණු ලියා ගන්න. ඉතින් ඒ සාමාර්ථයකට යන්න උත්සාහ කරනකොට අපිට අනිවාර්යෙන් MCQ 30ක් 35ට වැඩියෙන්වත් නිවැරදි පිළිතුරු සපයන්න උත්සාහ කරන්න වෙනවා. හරි අපි බලමු 2016 පළවෙනි ප්‍රශ්නේ. අහලා තියෙන්නේ මධ්‍යම සැකසුම් මේකකයේ රික්තක නල ට්‍රාන්සිස්ටර් මගිනුත් ඉන්න අනුසුරුව ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගිනුත් ප්‍රතිස්ථාපනය වීමේ ප්‍රතිඵලය. ඒතර මේක පරිගණක ඉතිහාසයට අයිති. අපි දන්නවා මධ්‍යම සැකසුම් මේකක මුල්ම කාලේ වැකියුම් ටියුබ්ස් ඒවත් රික්තක නල වලින් ආවා. ඊට පස්සේ ඒවා ට්‍රාන්සිස්ටර් වලින් රිප්ලේස් වුණා. ට්‍රාන්සිස්ටර්ස් වල විදුලි පරිභෝජනය අඩුයි. සැකසුම් වේගය වැඩි. ට්‍රාන්සිස්ටර් උත් එකතු වෙලා අනුකලිත පරිපථ හැදුනා. ඒ වගේ විදුලි පරිභෝජනය තවත් අඩුයි. ප්‍රමාණයෙන් කුඩායි සහ සැකසුම් වේගය වැඩි. ඒතර මෙන්න ලෙස ප්‍රතිස්ථාපනය වීමේ ප්‍රතිඵලය සැකසුම් බලය සහ විදුලි බල පරිභෝජනය යන දෙකම ඉහළ යෑම. ඒතර විදුලි බල පරිභෝජනය ඉහළ යෑම කියන කොටස වැරදි නිසා ඒ පිළිතුර අපිට බාර ගන්න බෑ. සැකසුම් බලය ඉහළ යාම සහ විදුලි පරිභෝජනය පහළ බැසීම. ඒක නිවැරදි පිළිතුරු ලෙස බාර ගන්න පුළුවන්. තුන්වෙනි එක සැකසුම් බලය පහළ බැසීම. සැකසුම් බලය පහළ බැසීමක් උන්නේ දියුණු වීමේදී. සැකසුම් බලය සහ විදුලි පරිභෝජනය යන දෙකම පහළ බැසීමත් වැරදි පිළිතුරක්. ඒතකොට පළවෙනි ප්‍රශ්නයට දෙවෙනි පිළිතුර තමයි ගන්න. පහතදී ඇති උපක්‍රම මෙතන අපිට ලබා දීලා තියෙනවා මූසිකයේ ස්පර්ශක තීරය ටච් ස්ක්‍රීන් සහ writable portable DVD drive එකක්. ලිවිය හැකි බාහිර DVD තාවකය. ඉතින් මේ ඉහත කුමන උපක්‍රම ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිත කළ හැකිද කිව්වොත් අපිට මූසික ආදාන සඳහා මිසක් ප්‍රතිදාන සඳහා භාවිත කර නොහැකි. හැබැයි ස්පර්ශ තීර අපි දන්නවා ආදාන ප්‍රතිදාන දෙකම. එහෙම නැත්නම් අපි ඒවට කියනවා IO devices කියලා. input output devices කියලා. ඒ වගේම තමයි external DVD writing drive එකක්. ඒ කියන්නේ යට රීඩ් කරන්නත් පුළුවන් රයිට් කරන්නත් පුළුවන්. ලිවීම සහ කියවීම දෙකම කරන්න පුළුවන්. එයාටත් අපිට input output පහසුකම් දෙකම එකම උපාංගයේ තියෙන එකක් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා මේ උපක්‍රම තුන අතරින් B සහ C කියන උපක්‍රම දෙක ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිත කළ හැකි උපක්‍රම ලෙස අපිට ගන්නට පුළුවන්. ඒතකොට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. ඒතර අපි දන්නවා මේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පරිගණකයක ඉතාමත්ම අත්‍යවශ්‍යම මුදුකාංගය. ඒතර පද්ධති මුදුකාංග වලින් අත්‍යවශ්‍ය මුදුකාංගය මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලි දෙකක් තියෙනවා. එකක් පරිගණකයේ සම්පත් කළමනාකරණය කිරීම, දෘඩාංග කළමනාකරණය කිරීම. ඊට අමතරව පරිශීලකයාට මිත්‍රශීලී අතුරු මුහුණක් ලබා දීම. ඒ යටතේ දෘඩාංග කළමනාකරණයේදී ප්‍රධානම එකක් තමයි සැකසුම් කළමනාකරණය. එහෙම නැත්නම් process එක manage කරන එක. ඊට අමතරව අපි කතා කරනවා මතක කියන්නේ RAMs එහෙම නැත්නම් මතක කළමනාකරණය. ඒත් ඉතාමත් වැදගත් පරිගණකයක ක්‍රියාවලිය ගත්තොත්. ඒතර memory management සඳහා අදාළ ඍජු ක්‍රියාවලිය කාර්යයක් නිමවීමෙන් පසු මතකයේ මුදා හැරීම කියන එක අපිට පිළිගන්න පුළුවන්. දෘඩ තැටියට ප්‍රවේශ වීම දෘඩ තැටි ස්ටෝරේජස් විදිහට ආචාර්ය උපාංග විදිහට අපි ගණන් ගන්නේ මේ කතා කරන්නේ ප්‍රධාන මතක ගැන ඇත්තරම. ඒතර දෘඩ තැටි උනත් කළමනාකරණය මෙහෙයුම් පද්ධති වලින් කරනවා. නමුත් ප්‍රධාන ලෙස වඩාත්ම නිවැරදි පිළිතුර 1. ඒ නිසා දෘඩ තැටියට ප්‍රවේශ වීම අපිට ගන්න බෑ. ෆෝල්ඩර් එකේ ගුණ සංවිධානයක ගන්න බෑ. උපක්‍රම කළමනාකරණය. මේ හැමදේම මෙහෙයුම් පද්ධතිය කරනවා තමයි. නමුත් මතක කළමනාකරණය කියන ක්‍රියාවලියට ඍජුවම සමාන වෙන්නේ අදාළ වෙන්නේ 1. ඒකට පිළිතුර 1. කුමක් ටෙරාබයිට් එකකට ආසන්න ලෙස තුල්‍ය වේද? ඒතර මේක ආසන්න ලෙස තුල්‍ය වීමක් තමයි අහන්නේ. ටෙරාබයිට් එකක් කියලා කියන්නේ අපි දන්නවා ගිගාබයිට් 1024ක්. එතකොට ගිගාබයිට් එක තියෙනවා මෙගාබයිට් 1024ක්.
මෙගාබයිට් එක තියෙනවා කිලෝබයිට් 1024ක්. කිලෝබයිට් එක තියෙනවා බයිට්ස් 1024ක්. බයිට් එක තියෙනවා බිට්ස් 8ක්. දැන් කොහොම වුණත් මෙගාබයිට් වලිනුයි ගිගාබයිට් වලිනුයි කිලෝබයිට් වලිනුයි සහ බයිට්ස් වලිනුයි අපිට පිළිතුරු දීලා තියෙන්නේ. එතකොට අපි බලමු ආසන්නවම කෙලින්ම ගිගාබයිට් වලට මේක හැරෙව්වොත් මේ දීලා තියෙන පිළිතුර හරියද කියලා. එතකොට ටෙරාබයිට් එකක් නිසා 1 ටෙරාබයිට් ඒක අපි ගිගාබයිට් කරොත් අපිට එන්නේ 1024 ගිගාබයිට්ස් කියලා. එතකොට 1024 ගිගාබයිට්ස් දැන් මේක ආසන්න ලෙස ඇප්‍රොක්සිමේට් නිසා අපිට 1000 කියලා ගන්න පුළුවන්. දෙකේ බලවලින් ගන්නවා නම් හරියටම දෙකේ 10 කියලා එන්නේ. නමුත් දැන් 10 බලවලින් ගන්න හින්දා මේ GB 10 තුන්වෙනි බලය කියලා එන්න ඕනේ. GB වලින් ගන්නවා. නැත්නම් GB වලින් එන උත්තරය අපිට ගන්න බෑ. දැන් ඊළඟ ස්ටෙප් එක මේක මෙගාබයිට් කරලා බලුවොත්. මෙගාබයිට් කරලා බලනකොට තවත් 1024කින් මේක වැඩි වෙන්න ඕනේ. එතකොට 1024 වැඩි කිරීම 1024 කියන එක තමයි ටෙරාබයිට් එකකට තුල්‍ය වෙන මෙගාබයිට් ඒකකයෙන් කියන ධාරිතාවය. එතකොට 1024ත් 1024 අපි ආසන්න වශයෙන් 1000 ගන්නවා. ඒ කියන්නේ මෙතන 10 තුන්වෙනි බලය, මෙතනත් 10 තුන්වෙනි බලය. ඉතින් එතකොට ඔයාට ලැබෙනවා 10 6වෙනි බලය. එක වැඩි කිරීම 10 6වෙනි බලය එක නම් නැතත් කමන්නේ නමුත් පිළිතුරේ තියෙනවා. එක වැඩි කිරීම 10 6වෙනි බලය මෙගාබයිට්. ඒ පිළිතුර නිවැරදි. කිලෝබයිට් වලට යනවා නම් තවත් 1024කින් වැඩි වෙනවා කියලා වට තේරෙනවා. එතකොට මේක 10 9වෙනි බලය වෙන්න ඕනේ කිලෝබයිට් වලට යනවා. ඒක බයිට්ස් වලට යනවා නම් 10 12 වෙනවා. මොකද කිලෝබයිට් උත් තව 1024කින් වැඩි වෙන්න ඕනේ. අපි මේ හරියටම මේ 10 බලගත්තේ තුල්්‍ය ලෙස කියන්නේ ආසන්න ලෙස ගන්න කියලා තියෙන නිසා. ඒතකොට නිවැරදි මේක නෙමෙයි. හරිම කැපැසිටි එක නෙමෙයි. ඇප්‍රොක්සිමේට් කැපැසිටි එක තමයි. අෂ්ටමය සංඛ්‍යා වලින් 6යි 4ට තුල්‍ය වෙන දශමය සංඛ්‍යාව. ඉතින් මේක පහසු දෙයක්. අෂ්ටමය සංඛ්‍යා අපි දන්නවා දශමය සංඛ්‍යා කරන්න. ඒතර 6යි 4 මේක මේ පොසිෂන් එක 8 බිංදුව වෙනි බලය. මේ පොසිෂන් එක 8 1 වෙනි බලය. ඒතර 8 බිංදුව කියන්නේ 1යි 1 වරක් 4යි. 8 1 වෙනි බලය කියන්නේ 8යි 8 වරක් 6යි. ඒතර මෙතන 48යි මෙතන 4යි 48යි 4යි එකතු වෙන්න ඕනේ. 48යි 4යි එකතු වුනහම 10 පාදයට 52. ඉතින් මෙතන පාදේ දක්වලා නැහැ මොකද දශමය වලින්ම නිල්ලලා තියෙන්නේ. මේ තාර්කික පරිපථ සටහන සැලකුවොත් මුලින්ම තියෙන්නේ O ద్వාරයක්. ඉන්පසුව තියෙන්නේ not ద్వාරයක්. ඒතර O ద్వාරයකින් කරන ක්‍රියාවලිය තමයි XOY. O තමයි process එක. ඒ කියන්නේ මේ ඉන්පුට්ස් දෙකෙන් එකක් හරි true නම් එයා process කරන output එක true. ඒතර not වල ක්‍රියාවලිය තමයි ලැබෙන ආදානය එහි ප්‍රතිවිරුද්ධ බූලියන් අගයට හරවන එක. ඒකට 0 හම්බුනොත් 1 වෙනවා 1 හම්බුනොත් 0 වෙනවා. අපි ද xy දාන අගයන් දන්නේ නැහැ. ඒ නිසා පොදුවේ අපි කියනවා XOY කියන ප්‍රතිදානේ not අගය කියලා. ඒ කියන්නේ XOY not XOY කියලා තමයි කියන්නේ. දැන් මේක තුල්‍ය වෙනවා කෙලින්ම no ద్వාරයට. එක සංයුක්ත ద్వාරයක්. දැන් මෙතන තියෙන මූලික ద్వාර දෙක. මේ මූලික ద్వාර දෙක එකතු වෙලා හැදෙන තනි ద్వාරය තමයි සංයුක්ත no ద్వාරය කියලා කියන්නේ. ඒතකොට combinational gates වලින් මේ සංකේතයේ තියෙන no ద్వාරයට හරියටම මේකේ output එක මේකෙන් එනවා. මේක හදන්න පුළුවන් අනිත් කාරණා අනිත් විදිහ තමයි ඔයාලා truth tables හදන්න ඕනේ. දැන් මේක මතක නැත්නම් මේකට truth table එකක් හදලා මේ හැම එකටම truth tables හදා බලන්න ඕනේ output සමාන වෙනවද කියලා. එතකොට ඔයාට මේකේ ප්‍රතිපාදනය සමාන වෙනවා කියලා එනවා. 7 වෙනි ප්‍රශ්නේ සත්‍යතාව වගුවක් දීලා තියෙනවා. ඒක නිරූපණය කරන තාර්කික පරිපථය හොයාගන්න තියෙනවා. ඉතින් අවස්ථා 4කට මේ ආදාන 4 වෙනස් වෙන combinations ටික තියෙන්නේ. එතකොට 0 අවස්ථාවේදී 1 output වෙලා 0 1 අවස්ථාවේදීත් 1 output වෙලා A සහ B 1 0 වෙන අවස්ථාවලදීත් 1 output වෙලා 1 සහ 1 දෙකම සත්‍ය වෙනකොට අත්ප්‍රතිදානය බිඳුව වෙලා. එහෙම වෙන්න පුළුවන් මොන වෙලාවෙද කියලා බැලුවොත් AND ద్వාරයක ප්‍රතිවිරුද්ධ අගය ගත්තොත් අන්න ඒ අවස්ථාවට මේක ගැලපෙනවා. මේ 0 and 0 0 නේ
0 and 1 උත් 0. 1 and 0 උත් 0. හැබැයි 1 and 1 1 වෙන්න ඕනේ. හැබැයි සියල්ලම අපි AND උනාට පස්සේ මේ තියෙන AND ගේට් එක. AND උනාට පස්සේ ඒක එහෙමම අනිත් පැත්ත හරවලා ගත්තොත් not කරලා ගත්තොත් ඔයාලට එනවා මේ වෙලාවේදී 1110. සප් පිළිතුර වෙන්නේ අංක 2. මේ සාමාන්‍ය AND ద్వාරයක්නේ. මේක O ద్వාරයකට පසුව not ద్వාරයක් තිබිලා. ඉතින් නිසා O ద్వාරයෙන් එන no ద్వාරය no ద్వාරයකට පසුව not ద్వාරයක් තිබිලා. ඒතර not ద్వාරයෙන් ලැබෙන ප්‍රතිඵලය නැවත අනිත් පැත්ත හරවනවා. ඒතර ආයෙත් මේක O ద్వාරයක්ම වෙනවා. මේක no ద్వාරයක් විදිහට වැඩ කරන්නේ. ඒතර පිළිතුර 2. අන්තර්ජාලය සහ ලෝක විසිරිවීමන. අපි දන්නවා අන්තර්ජාලය ගවේෂණය කරනකොට වෙබ් අඩවි අන්තර්ගතයේ නැත්නම් HTML ලේඛන අන්තර්ගතයට තමයි ලෝක විසිරිවීමන කියලා කියන්නේ. හැබැයි ඒක අන්තර්ජාලයේ එක සේවාවක් විතරයි. එතකොට අන්තර්ජාලයට තව සේවාවන් තියෙනවා. ඊමේල්ස්, රිමෝට් ලොගින්ස්, ඒ වගේ තව සේවාවන් ගොඩක් තියෙනවා. එතකොට අන්තර්ජාලය සහ ලෝක විසිරිවීමන කියන්නේ දෙකක්. අන්තර්ජාලය තමයි ඇත්තටම යටිතල පහසුකම් සලසන ජාලය වෙන්නේ. ඒ හරහා අපි ලෝක විසිරිවීමනේ තියෙන වෙබ් අඩවි නරඹනවා වෙබ් බ්‍රවුසර් එකක් වෙබ් අතරික්ෂයක් පාවිච්චි කරලා. ඒතර අන්තර්ජාලයේ ලෝක විසිරිවීමනේ සේවාවක් කියන එක වැරදි. අන්තර්ජාලය සහ ලෝක විසිරිවීමන යන දෙකින්ම අදහස් වන්නේ එකක් කියන එකත් වැරදි. ලෝක විසිරිවීමන අන්තර්ජාලයේ සේවාවක් කියන එක හරි. සම්බන්ධතාවයක් නැහැ කියන්න බෑ. ඒක නිසා තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි විදිහට අපිට පාවිච්චි කරන්න වෙන්නේ. word processing අපි සාමාන්‍ය Microsoft Office Word 2010 පාවිච්චි කරනවා. ඒතර වගුවක අඩංගු පාට හැඩසව. ඒ කියන්නේ ටෙක්ස්ට් ෆෝමැට් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒක කරන්න පුළුවන්. පාට මාරු කරන්න පුළුවන්, ලොකු පොඩි කරන්න පුළුවන්, බෝල්ඩ් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. වගුවක තීරෝක තියෙන වචන සෝට් කරන්න ආකාරාදී පිළිවෙලට හදන්නත් පුළුවන්. සංඛ්‍යා එකට එකතු කළ හැකියි. හැබැයි අපිට කියන්නේ වදන් සැකසුම් මුදුකාංගයක් කියලා. සාමාන්‍යයෙන් O level වලට වගෝක තීරෝක තියෙන සංඛ්‍යා එකට එකතු කිරීම කරේ නැහැ. හැබැයි එහෙම කරන්නත් ෆැසිලිටිස් තියෙනවා. ඒක නිසා මේකට වැරදි කියලා ගත්ත ළමයිට A සහ B කියන පිළිතුරත් නිවැරදි. මේ තුනම හරි කියලා ගත්ත ළමයින්ට ABC කියන සියල්ලමත් නිවැරදි. අපි කරේ නැති වුණාට O level වලට වදන් සැකසුම් මුදුකාංග වලත් සංඛ්‍යා එකතු කිරීම ඒ ෆන්ක්ෂන් එක යොදා ගැනීමේ පහසුකම් තියෙනවා. නමුත් ඉතින් අපේ විෂයට අදාළව නම් අපි ඒක කරන්නේ Excel වල. ඒක නිසා අපිට A හා B තමයි ගොඩක් අය මේකට තෝරන පිළිතුර වෙන්නේ. හතරත් හරි හැබැයි. පහත සඳහන් අංග අතුරින් වදන් සැකසුම් මුදුකාංග හා සමර්පණ මුදුකාංග ප්‍රසන්ටේෂන් කියන දෙකටම පොදු වන්නේ find and replace කරන්න පුළුවන්. පේලිය අතර පරතර වෙනස් කරන්න පුළුවන් දෙකේම. අක්ෂර වින්‍යාස බලන්නත් පුළුවන් දෙකේම. තැපැල් මුසුව කරන්න පුළුවන් වදන් සැකසුම් මුදුකාංගයක විතරයි. ඒතර ඒක තමයි පිළිතුර. 2. 11. දත්තපාදක කළමනාකරණ යෙදුමකින් ඒ කියන්නේ Microsoft Access වගේ software එකකින් සපයනු නොලබන අංගය. ඒගොල්ලෝ ප්‍රස්තාර ජනනය කිරීමට පහසුකම් දෙන්නේ නැහැ. අනිත් ටික ඕගොල්ලන්ට පහසුකම් ලබා දෙනවා. ඒතර දත්ත තේරීම, දත්ත යාවත් කාලීන කිරීම, වාර්තා ජනනය කිරීම කියන ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. බලන්න දැන් අපි කතා කරන්නේත් relational databases. එහෙම නැත්නම් relational database management systems. ඒ කියන්නේ සම්බන්ධිත දත්ත සමුදාය පද්ධති. එතකොට අනිවාර්යෙන් වගු දෙකක් හරි ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධිත දත්ත සමුදායයක තියෙනවා. ඉතින් මෙතන වගු දෙකක් වලට ලබා දීලා දෙනවා. එකක් taxi table එක අනිත් එක rate table එක කියලා. දැන් taxi table එකේ කුලී රථවල විස්තර තියෙනවා. ඉතින් fields හතරක් තියෙනවා. record 1 2 3 හතරක් තියෙනවා. මෙතන fields දෙකක් තියෙනවා. record 3ක් තියෙනවා. කුලී රථ වගුවේහි ප්‍රාථමික අතුර ලෙස තෝරා ගැනීමට වඩාත්ම සුදුසු ක්ෂේත්‍රය. අපි දන්නවා සම්බන්ධිත දත්ත සමුදායකකේ සම්බන්ධතාව හදන්න නම් ප්‍රාථමික අතුරක් අපි හදන්න ඕන වගුවලට. ඒතර ප්‍රාථමික අතුර ලෙස තෝරා ගැනීමේ අරමුණ ඇවිල්ලා රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම. ඒක නිසා කුලී රථ වගුවේ ප්‍රාථමික අතුර ලෙස හඳුනා ගැනීමට වඩාත්ම සුදුසු ක්ෂේත්‍රය ටැක්සි නම්බර් කියලා තමයි ගන්න වෙන්නේ. අපි අන්ඩර්ලයින් කරනවානේ. ප්‍රයිමරි කීස්. අනිත් කාරණේ තමයි ඒක null වෙන්න බෑ. ඒ කියන්නේ අභිශුන්‍ය වෙන්න බෑ. හිස් වෙන්න බෑ.
නැවත එන ඉලක්කමක් තියෙන හෝ අගයක් තියෙන එකක් වෙන්න බෑ. ඩුප්ලිකේට් වෙන්න බෑ. නැවත පිටපත් වෙන්න බෑ. අභිශුන්‍ය වෙන්න බෑ. ටැක්සි නම්බර් වගේ එකක් ආයේ එක ටැක්සි නම්බරයක් තව එකකට දෙන්නේ නැහැ. ටැක්සි නම්බරයක් නැති ටැක්සි තියෙන විදිහක් නැහැ. ඒ නිසා ටැක්සි නම්බර් එකෙන් ඕන ටැක්සියක් හොයන්න පුළුවන්. ඒ නිසා මේ එකක්වත් හරියන්නේ නැහැ. මේක තමයි ඒ අවශ්‍යතාව සපුරන්නේ. ඒ නිසා අපිට ටැක්සි නම්බර් කියන එක තමයි කුලීරත වගුවේ ප්‍රාථමික අතුරු ලෙස තෝරාගෙන ප්‍රාථමික සුදුසු ක්ෂේත්‍රය වන්නේ. ඔබ ඔයාලා මේක බැලුවොත් ඔයාලට තේරෙනවා ඊළඟ ප්‍රශ්නෙට ආගන්තුක අතුරට උදාහරණයක් දෙන්න කියලා කියන්නේ. මොන වගුවේ මොන ක්ෂේත්‍රයේද ආගන්තුක අතුර තියෙන්නේ කියලා අහන්න. එතකොට බලන්න මේ රේට් ටේබල් ඉවත් මිල ගණන් වගුවේ රේට් ටයිප් කියන එක ඒ වගුවට ප්‍රාථමික අතුර. හරි. ඒකෙන් තමයි ඒක රේට් එකක් අඳුනගන්නේ. එතකොට මේ රේට් ටයිප් කියන එක සම්බන්ධ වෙනවා රේට් ටයිප් කියන එක සම්බන්ධ වෙනවා මෙන්න මෙතන කුලීරත වගුවේ රේට් ටයිප් කියන ක්ෂේත්‍රයට. ඒතර මෙතන වැලියුස් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක මෙතන ප්‍රාථමික අතුර මෙතන ආගන්තුක අතුර. ඉතින් ආගන්තුක අතුරේ අර්ථ දැක්වීම ඇවිල්ලා යම් කිසි වගුවක ක්ෂේත්‍රයක් වෙනත් වගුවක ප්‍රාථමික අතුරක් ලෙස හඳුනාගත හැකි නම් ප්‍රථමයෙන් සඳහන් කරන ලද වගුව සඳහාය ආගන්තුක අතුරු ක්ෂේත්‍රයක් වේ. එහෙනම් ඔයාලට කුලීරත වගුවේ තියෙන රේට් ටයිප් එක තමයි ආගන්තුක අතුරක් ලෙස හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මිල ගණන් වගුවේ තිබෙන ක්ෂේත්‍ර ගණන සහ රෙකෝඩ් ගණන. මිල ගණන් වගුවේ ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. පහළ අතර තියෙන ක්ෂේත්‍ර රෙකෝඩ් තුනක් තියෙනවා. මේ ක්ෂේත්‍ර නාම තියෙන එක රෙකෝඩ් කියලා ගණන් කරන්නේ නැහැ. රෙකෝඩ් 1 2 3යි. ක්ෂේත්‍ර 2යි. ඒ නිසා 2 2යි. ඒතරේ 1. 15 වෙනි ප්‍රශ්නය. පහුගිය 5 වසර තුල වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව පෙන්වීමට ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීමට නිමල් පරිගණක ක්‍රම ලේඛනයක් ලියනවා. මේකට අදාළ ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන ඒ සිට දී දක්වා අනුපිළිවෙලකට නොවන පියවර මගින් දී ඇත. ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන නිවැරදිව පෙන්නන්නේ කුමන අනුපිළිවෙලද කියලා තමයි අපිට කියන්නේ. ඉතින් මේකට අපි ආදාන දෙන්න එපා. එතකොට මේ අපේ මේ අවුරුද්ද දෙන්න එපානේ. මේ අවුරුද්දට ආදානය දෙන්න ඕනේ. මේ වර්ෂය. ඒක ඉන්පුට් එකක්. එක් වසර තුල වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවත් අපි ලබා දෙන්න ඕනේ. එතකොට එහෙන් බැලුවම B සහ C ආදාන. B සහ C ආදාන තියෙන උත්තර එකයි තියෙන්නේ. ක්‍රියාවලිය තමයි 5 වසර සඳහා මුළු රෝගීන් සංඛ්‍යාව ගණනය කිරීම සහ ඒ ටික ප්‍රස්ථාරයක දැක්වීම තමයි ප්‍රතිදානය. එතකොට ප්‍රතිදානය නම් A ක්‍රියාවලිය D. උත්තරේ 2. අපි දන්නවා මේ SDLC System Development Life Cycle පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යටතේ පද්ධති පරීක්ෂා කිරීමේ අධීරය පියවර 4ක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි යුනිට් ටෙස්ටිං. ඒකක පරීක්ෂා කරනවා. ඊට පස්සේ අපි ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං එකක් කරනවා සමස්ත පරීක්ෂාවක්. ඊට පස්සේ අපි පද්ධති පරීක්ෂාව සම්පූර්ණ කරනවා. ඒ තුනම කරාට පස්සේ පරිශීලකයන්ට ඇවිල්ලා හව පරිශීලකයා ඉන්න තැනට ගිහිල්ලා පද්ධතිය ඒගොල්ලන්ට ධාවනය කරලා ඇක්සෙප්ට් කරනවද නැද්ද කියලා එයාලගේ රික්වයර්මන්ට් හරියට තියෙනවද නැද්ද කියලා චෙක් කරන්න පුළුවන්. ඒ අර මුල් අවස්ථා තුනම කරන්නේ මෘදුකාංග සංවර්ධන කරන ආයතනයේ තාක්ෂණික ශිල්පීන්. ඒතර පිළිවෙල ඇවිල්ලා මේකේ DBCA ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පිළිතුර. උත්තරේ දෙන්නේ 4 වෙනි පිළිතුරේ. ඉතින් අපි දන්නවා සමහර වෙලාවට ඕනම විභාගයක සහ පෙළ උසස් පෙළ වගේ විභාගවල ළමයි ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම කරනවා. එතකොට එහෙම ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරනකොට දැනට තියෙන ක්‍රමය මැනුවල් නේ. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේ වගේ වලා ඒ බිල්පතුත් එක්ක ඉල්ලුම් පත්‍රයක් යවන්න ඕනේ. එහෙම යවපුවාම ඒවා තැපැල්ලේ ගිහිල්ලා ගොඩ ගැහිලා ඒවා සෝට් අවුට් කරලා ඒක සබ්ජෙක්ට් වලට වෙන් කරලා ගන්නකොට කාලය ගත වෙනවා. වැඩේ පටන් ගන්න ගොඩක් කල් ගත වෙනවා ඒවා ප්‍රොසෙස් කරගන්න. වෙයි ඔය වැඩේ ඔන්ලයින් කරා නම්
ඩෙඩ්ලයින් එකක් දුන්නා නම් මේ දවසට කලින් ඉල්ලුම් කරන්න කියලා ඒ දවස් වෙනකොට ඔක්කොම ඉවරයි. ආයෙ සෝට් කරන්න දෙයක් නැහැ ඒක. රිපෝට්ස් වලින් ගන්න පුළුවන් ඩේටාබේස් එකකින් software system එකකින්. දැන් මේ යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා කියන ප්‍රකාශනය පිළිගන්න පුළුවන් නේ. ඒකනේ අරමුණක් මේකේ. ඒතර යෝජිත පද්ධතියේ නැවත සමීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලවල නිර්වද්‍යතාවය වැඩි. දැන් ප්‍රතිඵලවල නිර්වද්‍යතාවයට මේක බලපාන විදිහක් නැහැ. මොකද මේක ඇප්ලිකේෂන් එකතු කරගන්න හදලා තින්නේ සිස්ටම් එක. ප්‍රතිඵලවල නිර්වද්‍යතාවයට බලපාන්නේ ඒක ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය. ඒක බොහෝ දුරට ඉතින් මිනිස්සුන්නේ කරන්නේ. එතකොට ඒකට කම්පියුටර් සිස්ටම් එකක් නැහැ. ඒ නැතත් මේ සිස්ටම් එක ඒකට අදාළ නැහැ. ඒ නිසා B කියන එකට අදාළ නැහැ ඒක. ඔව් මේක ඍණාත්මකව බලපානවා කියනකො ඒක ඒ වගේ දේවල් ඕනම. දැන් අපි ඔන්ලයින් පද්ධති හඳුන්වලා දුන්නාම ඉන්ටර්නෙට් හරි ඩිවයිසස් හරි නැත්තම් කෙලින්ම ඉතින් ඒගොල්ලන්ට ඒකට ඇක්සස් කරන්න බෑ. එතකොට ඒක ඍණාත්මකව බලපානවා තමයි. අවස්ථාවක් නැති අයදුම් කරවන්න. ඒක නිසා ඒ සහ C කියන ඒවා බලංගුයි. අපි දන්නවා මේ images file formats එහෙම නැත්නම් file extensions ගත්තොත් උත්තරේ නම් 3. මේ වගේ doc file එකක් තියෙනවා mp3 files. ඒක ඔයගොල්ලෝ දන්නවා ඉතින් raw jpg bmp කියන්නේ images files විතරයි. html කේතකණ්ඩේ බැලුවොත් මේකේ ලයිස්තුවක් තියෙන dl definition list එකක් තියෙන්නේ dt තියෙනවා government schools in Sri Lanka කියලා. අපි දන්නවා ලයිස්තු ආකාර 3න් එකක් තමයි අර්ථ දැක්වීමේ ලයිස්තු කියන්නේ. ඒතර අර්ථ දැක්වීමේ ලයිස්තු සාමාන්‍යයෙන් එයාගේ dt definition title එක මේ විදිහට දැම්මට පස්සේ ඊටු ටික ඉන්ඩෙන්ට් කරලා dd තියෙන ප්‍රමාණයක් මෙහෙම පල්ලයට පෙන්නනවා. දැන් එක dt එකයිනේ තියෙන්නේ. ඒ නිසා definition title එකක් යටතේ මේක යටතේ definition data ඒක දෙකයි තියෙන්නේ. ඒ නිසා government schools in Sri Lanka කියලා මේ විදිහට පෙන්නුවොත් ඉන්ඩෙන්ට් වෙලා සංකේත මුකුත් වැටෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පෙන්වනවා. පළවෙනි උත්තරේම හරි ඒකේ. මේ රෝමන් ඉලක්කම් සාමාන්‍ය හින්දු අරාබි ඉලක්කම් බුලට්ස් ඒවා එන්න හිතියක් නැහැ DL වල definition list වල. ඒතර ඒවා තියෙන්නේ එක්ක මේ numbered list වල, ordered list වල සහ unordered list වල. ULOL වල විතරයි. ඒ නිසා මේක DL වලට ඒක අදාළ නැහැ. 20 වෙනි ප්‍රශ්නේ ගත්තොත් අපි දන්නවා මේ අපි HTML documents ලියනකොට notepad එකේ ලියනවා. ඒක simple text editors පාවිච්චි කරලා HTML එක නිර්මාණය කරන්න පුළුවන්. word processing software අපි ගන්න නැහැ. Microsoft Word වගේ ඒවා ගන්න නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ word format එක save කරනවානේ. ඒතකොට මේ word format එක browsers වලට read කරගන්න බෑ. හැබැයි web authoring tools use කරන්න පුළුවන්. web authoring tools තිබ්බා Blue Griffon නේද? CK editor ඒ වගේ ඒවා තිබ්බා web authoring tools. ඉතින් HTML එක හදන්න ඒ දෙක use කරන්න පුළුවන්. ඒ නිසා භාවිත කළ හැකි ඒවා ඒ දෙක තමයි ඒ සහ C තමයි එතකොට උත්තරයට එන්නේ. 2015 දී කරපු සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 26.8යි. දැන් 2020 නේ කොච්චර වෙනස් වෙලාද දන්නේ. නැවතත් බලන්න ඕනේ ඉතින් ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේන්තුව ගාව ඇති ඒ දත්ත. ඩිජිටල් ඩිවයිඩ් කියන concept එක අංකිත බෙදුම කියන එක අපි සාකච්ඡා කරනවා 11 වසරේදී. මෙහෙම අඩු සාක්ෂරතාවයට එක් හේතුවක්. ඒක ඔයගොල්ලෝ දන්නවනේ අංකිත බෙදුම ඇති වෙන්නෙම ආර්ථික සහ අධ්‍යාපනික හේතු නිසා. ඒ ආර්ථිකය එච්චර දියුණු නැත්නම් යම් කිසි පළාතක හෝ ඒ ජනතාවගේ අධ්‍යාපන මට්ටම අඩුයි නම් පරිගණක සාක්ෂරතාවය ඒත් එක්ක බලපාලා තියෙනවා. ඒ නිසා ඒවා අඩුයි නම් අඩු වෙනවා. නාගරික පැතිවල වැඩි සාක්ෂරතාවය ග්‍රාමීය පැතිවල අඩුයි. ඉතින් ඒවට තව මිනිස්සු ගොමනාවත් බලපානවා. කොහොම වුණත් මේ අංකිත බෙදුම දුරු කරන එක කෙසේ වෙතත් අවම කරගන්න හැමදාම විවිධ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒතකොට එහෙම තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගත්තොත් මෙතන දාලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් තුන බලමු. ඒවෙන් අංකිත බෙදුම අඩු කරන්න දායක වන යෝජනාව මොකක්ද කියලා. අඩු ආදායම්ලාභී නිවසියන්ට පරිගණක මිලදී ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැලසීම. ඒක නම් හොඳයි ගැටලුවක් නැහැ. එහෙම දෙන්න ඕනේ මොකද නැත්නම් ඒගොල්ලෝ ගන්න නැහැනේ කම්පියුටර්ස්. ඕ අනිවාර්යෙන් B කියන එක ලැබෙන්න ඕනේ. ඉතින් අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. මේ ඉන්ටර්නෙට් බලන්න, YouTube බලන්න මේවා එහෙම කිව්වට වැඩක් නැහැ. ඉතින් ඉන්ටර්නෙට් එකේ පැතිවල නැත්නම් මිනිස්සු කොහොම ගන්නද? ඒ යටිතල පහසුකම්නුත් අපි දෙන්න ඕනේ.
හැබැයි ඉතින් 5 වසරේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයින්ට වැඩි ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් දුන්නා කියලා ඒකේ සම්බන්ධයක් නැහැ. ඒක වැඩක් නැහැ. හැබැයි මේ දෙකම කොහොමත් කරාට කමන්නේ මේ දෙකටම උඩින් එනවා අධ්‍යාපනය. අංකිත සාක්ෂරතාවයේ ඉහළ නංවන්න අනිවාර්යෙන් මේ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීලා තමයි මේ දෙක කරන්න ඕනේ. තොරතුරු තාක්ෂණ දැනුම නැතුව ওই දෙක දුන්නා කියලා ලොකු ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. මේ පිළිතුරට මේ ප්‍රශ්නෙට පිළිතුර නම් AB කියන දෙක තමයි හරි. අපි HTML වලින් වෙබ් අඩවියක් හැදුවට පස්සේ ඒක අපේ කම්පියුටරේ තියලා අනිත් අයට බලන්න දෙන්නේ නැහැ. අපි ඒක අන්තර්ජාලයේ වෙබ් සේවාදායකයකට අප්ලෝඩ් කරනවා, උඩුගත කරනවා. එතකොට අපි ඒවා මේ උත්පතනයනේ අප්ලෝඩින් කරද්දී ඊට පස්සේ ඒක බලන්න පුළුවන් විදිහට ඒ හදන සම්පූර්ණ process එකට කියන්නේ hosting කියලා. වෙබ් අඩවියක් නැංවීම කියලා. එතකොට අපිට URL එකක් එනවා. ඉතින් මේකට hosting services ගන්න ඕනේ සල්ලි ගෙවලා. නොමිලේ දෙනවත් තියෙනවා. ඉතින් අපි නොමිලේ දෙනව ස්ලෝ නේ. එතකොට සල්ලි ගෙවලා එකක් අරගෙන domain names අරගෙන අපේ files ටික දීලා අපි වෙබ් අඩවිය host කරනවා. ඉතින් වෙබ් අඩවි host කරන්න වෙබ් සේවාදායකයක් අපි host කරන ආයතනයේ තියෙන්න ඕනේ. ඉතින් අපි වෙබ් අඩවිය අන්තර්ගතය අපි දෙන්න ඕනේ. IP ලිපිනයක් අපිට assign වෙනවා. ඒ වගේම domain name එකක් එනවා. හැබැයි අපිට වෙබ් අඩවි host කරන්න browser එකක් ඕනි කියලා එකක් නැහැ. මේක අපිට file transfer protocol එකකිනුත් මේ දේවල් දාන්න පුළුවන් ඒගොල්ලන්ට. අපිට මේ බලන්න තමයි වෙබ් අඩවියක් නැරඹීමට තමයි browser එක ඕනේ. ඒක නිසා වෙබ් අඩවියක් host කරන්න තිබ්බට අවුලන්නේ අත්‍යවශ්‍ය නැහැ. අතරික්සව. ඒක නිසා 22ට එක තමයි උත්තරේ. බලන්න දැන් මේ URL එකේ domain name එක අපි දන්නවා පළවෙනි කොටස HTTP කියන්නේ protocol නියමාවලිය. www කියන්නේ සේවාව. එතන ඉඳන් තියෙන bbc.com කියන සම්පූර්ණ කොටසට කියන්නේ වසම් නාමයෙන් domain name නේ. ඒකේ bbc කොටස වසම. .com කොටස ඉහළ මට්ටමේ වසම. ඉහළ මට්ටමේ වසම. ඒ කියන්නේ domain.com කියන්නේ top level domain. එතිනින් ඇලයිරක් පස්සේ තියෙන ඒ ටිකට අපි කියන resource path. කියන්නේ අපි හොයන resource එකට තියෙන path එක. මාර්ගය. වසම් නාමයේ bbc.com කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට කොමක් මගින් දැක්වේද bbc.com තමයි හරියට වසම් නාමය. අපි කවුරු හරි emails type කර කර ඉන්නකොට අපේ අතින් email යෙදුම disconnect වෙලා ගියා. හරි. ඒක draft එකේ තියෙනවා. මොකද මේ ඊමේල් එකක් ඕගොල්ලෝ නිර්මාණය කරන්න පටන් ගන්නකොටම ඒක ඩ්‍රාෆ්ට් එකට යනවා. අපි යවපුවාම ඒක සෙන්ට් එකට යනවා. ඩිලීට් කරොත් ට්‍රෑෂ් එකේ අපිට එනවා ඉන්බොක්ස් එකේ. ඒ ඊමේල් ෆෝල්ඩර්ස් ටික ඔය ටිකනේ. Excel වලින් අහලා තියෙන්නේ මේ ප්‍රශ්න ටික. ඒතර පොඩි Excel data sheet එකක් දීලා තියෙනවා. spreadsheet කොටසක්. C3 කෝෂේ මෙතන count A1 to B3 කියන රේන්ජ් එක තියෙන සූත්‍රය ඇතුළත් කරලා තියෙනවා නම් පහත කොමක් C3 කෝෂේ දැක්වේ. sorry මෙතන නෙමෙයි මෙතන C3 කියන්නේ. හරිද? C1 නේ. C3 කෝෂයේ දීලා තියෙන රේන්ජ් එක ගත්තොත් A1 ඉඳන් B3 දක්වා. ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එක. ඒ රේන්ජ් එකේ ඔයාලට පේනවා මෙන්න මෙතන අගයක් නැත. නමුත් අනිත් ස්ථානවල අගයන් තියෙනවා. ඒතර count function ශ්‍රිතේ ක්‍රියාකාරීත්වය ඔයගොල්ලෝ දන්නවනේ. යම්කිසි පරාසයක තියෙන සංඛ්‍යාත්මක අගයන් වල ප්‍රමාණය ගණනය කරනවා. කීයක් තියෙනවද කියලා. ඒතර මෙතන මොකුත් නැති නිසා ඒක ගණනය වෙන්නේ නැහැ. සෙල් 6න් 5ක ඉලක්කම් තියෙනවා. ඒතර උත්තරයට එන්නේ මෙතෙන්ට 5 කියලා. A3 කියන කෝෂයට හරිද? sum $A$2 කියන සූත්‍රය දීලා තියෙනවා. $A1 sum $A1 A2 සූත්‍රය පරාසය. ඉතින් ඩොලර් එකක් කියලා කියන්නේ අපි දන්නවා ඇබ්සොලියුට් එකවත් නිරපේක්ෂ අගයක් ඉදිරිපත් කරන්න ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ කොහෙට අපි ඒක කොපි කරන්නේ. එතකොට A කියලා කියන්නේ තීරු ශීර්ෂයනේ, කොලම් හෙඩ් එකනේ. මේකෙන් කියන්නේ කොලම් හෙඩ් එක වෙනස් කරන්න එපා කියලා. මෙතන. අනිත් එක රිලේටිව් කොටසක් තියෙන සාපේක්ෂයි. ඒක වෙනස් වෙනවා. මේ සූත්‍රයේ B3 කෝෂයට ගෙනිච්චොත් B3 කෝෂයේ මොකද්ද දැක්වෙන අගය කියලා අහන්නේ. දැන් A3 කෝෂයේ $A1 A2 A1 A2 කියන්නේ මෙන්න මේ values දෙක 1.4යි 5යි.
ඒක අපි B3 කෝෂයට මෙතෙන්ට ඇදගෙන ගියොත් ඒ අතර අදිනකොට හරිනම් මේ A B වෙලා මේ Aත් B වෙන්න ඕනේ. B1 B2 වෙන්න ඕනේ. හැබැයි දැන් මේකේ ඩොලර් තියෙන නිසා A කෙනෙක් මේ ඩොලර් A වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ A වෙනස් වෙනවා. නිසා මෙයා එහෙමම ඉන්නවා. මෙයා B2 වෙනවා. එතකොට අපිට මෙතෙන්ට ලැබෙන සූත්‍රය අලුත් සූත්‍රය තමයි sum $A1. එතකොට මෙතනින් පටන් ගන්න ඕනේ. to B2. B2 කියලා කියන්නේ මෙතෙන්ට. එතකොට මේ කොටු හතරේ තියෙන අගය එකතු වෙනවා. 1 2 3යි 7යි 5යි 12යි. එතකොට මේ විද්‍යුත් සමර්පණ presentations මුදුකාංගවල කදාවක ශෛලිය පළමු ශෛලියේ සිට දෙවන ශෛලියට වෙනස් කිරීමට ශෛලිය කියලා කියන්නේ අතරම layout එක. මේ තියෙන්නේ title and content layout එකක්. මේ තියෙන්නේ title and to content. මේ මාතෘකාව සහ අන්තර්ගතය. මාතෘකාව සහ අන්තර්ගත දෙකක් මේක ඉන්නේ වාට slide layout එකෙන්. කදා පිළිසැලසුම. ඒතර විද්‍යුත් සමර්පණ මුදුකාංගයක් මගින් කදාර් සංදර්ශනය ඉදිරිපත් කිරීමේදී text පාඨ සහ රූප දර්ශනය වීම කළමනාකරණයට ඔයාලට සජීවීකරණ යොදා ගන්න පුළුවන්. හරි. එනේ එකම කදාවක ටෙක්ස්ට් සහ රූප කොහොමද එන්න ඕනි කියන ඉෆෙක්ට් එක ආචරණයට ඒ කළමනාකරණයට සජීවීකරණය යොදා ගන්න පුළුවන්. කදාවක් තවත් කදාවකට මාරු වෙනකොට slide transition effects කදා සංක්‍රමණ ආචරණ යොදා ගන්න පුළුවන්. ඒතර මේ 28 අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ 4 එන්නේ. ස්ලයිඩ් ෂෝ ඉදිරිපත් කිරීමේ පාඨ සහ රූප දර්ශනය වීම කළමනාකරණයට නේ. ඔව් නේද? ඒක තමයි ගන්න වෙන්නේ. සජීවීකරණය කරන්න පුළුවන් ඉතින් මේව. නැත්තම් මම බැලුවේ ස්ලයිඩ් ඩිසයින් සහ නෑ. ස්ලයිඩ් ෂෝ එකේදී හරි ළමයි හරි. ස්ලයිඩ් ෂෝ එකේදී මේවා කොහොමද පෙන්වන්න ඕන කියලා බලන්නේ සජීවීකරණය හරහා. ද්විතීක ආචාන උපක්‍රමවල දත්ත හුවමාරු වේගයේ වැඩි වෙන පිළිවෙල දැක්වෙන වර්ණය. ද්විතීක ආචායනවල අපි දන්නවා solid state drives වලට ගොඩක් වැඩි ස්පීඩ් එකක් තියෙනවා. ඊට පස්සේ දෘඩ තැටි වලට තියෙන්නේ. ඊට පස්සේ ඒ දෘඩ තැටි වල ඝන solid state hard disk වැඩි magnetic hard disk ඊට වඩා අඩුයි. වැඩි වෙන පිළිවෙල නෝනේ. එහෙනම් නම්‍ය තැටි දාවක floppy disk එකට අපි දන්න ගොඩාක් slow දැන් නෑ ඒවා. ඒ වුණාට ඒවා ගොඩක් slow. DVD දාවකයත් චුම්බක දෘඩ තැටි සහ ඝන තත්ත්ව දෘඩ තැටි වලට වඩා අඩුයි. එහෙනම් මෙතන අපිට ගන්න අඩුම තියෙන්නේ නම්‍ය තැටි දාවක. එතකොට මේ 2 සහ 3 කියන පිළිතුරු දෙකේම අඩුම එක තියෙනවා. ඊළඟ එක හරියද කියලා තමයි බලන්න තියෙන්නේ. නම්‍ය තැටි වලට පස්සේ මේ දීලා තියෙන ලිස්ට් එකෙන් DVD තමයි ඊට පස්සේ වැඩි. චුම්බක තැටි දාවකයට වඩා DVD වල ස්පීඩ් එක වැඩි කියලානේ දෙකේ තියෙන. ඒ නිසා මේ දෙවෙනි පිළිතුර ගන්න බෑ. ඒතර නම්‍ය තැටි දාවක වල ස්පීඩ් එක අඩුයි. DVD වල ස්පීඩ් එක ඊට වැඩි. චුම්බක තැටි දාවක වල ස්පීඩ් එක ඊට වැඩි. solid state වල ස්පීඩ් එක ඊට වැඩි. සා නිවැරදි පිළිතුර අංක 3 තමයි 29ට එන්නේ. අන්තර්ජාල පහසුකම් රැහන් සහිතව ලබා දෙනකොට අපි දන්නවා ෆයිබර් එහෙම නැත්නම් කොපර් කේබල්ස් තමයි දැනට ලෝකේ පාවිච්චි වෙන්නේ. කලින් ගොඩක් කලින් ඉඳන් කොපර් තිබ්බේ දැන් ඒවා ෆයිබර් වේගෙන් යන්නේ. ඒතර ප්‍රකාශ තන්තු වල දත්ත හුවමාරු වේගය තඹ වලට වඩා වැඩි යෝ. ඒක ඇත්ත. ඒක ආලෝකයේ වේගින් යනවා. තඹ වල ඉතින් ඉලෙක්ට්‍රෝන හුවමාරු වන වේගය තමයි ඒකට විද්‍යුත් ඒකට තාපයෙන් කම්පන වලින් ප්‍රතිරෝධී බල ඇති වෙනවා. විවිධ ඉන්ඩක්ෂන්ස් ප්‍රේරණ ඇති වෙනවා. නමුත් ප්‍රකාශ තන්තු වලට ඔය ගොඩක් ඒ ප්‍රශ්න නැහැ. තඹ රැහන් වල දත්ත හුවමාරු වේගය ප්‍රකාශ තන්තු රැහන් වලට වඩා වැඩි කියන එක වැරදිනේ. ඒතකොට B කියන එක වැරදි. තඹ වල මිල ප්‍රකාශ තන්තු වලට වඩා තඹ ගණන් තමයි. නමුත් ප්‍රකාශ තන්තු රැහන් වලට වඩා මිල වැඩි වෙන්නේ නැහැ. ප්‍රකාශ තන්තු රැහන් ටිකක් නඩත්තුවත් වියදම් වැඩි. මිලත් ඒ වගේම වැඩි. ඒ නිසා AC පොඩි ප්‍රකාශ සත්‍ය වන්නේ. මේක වැරදි. එහෙනම් අපිට ගන්න වෙන්නේ A පමණයි. A පමණයි. දුරකථනය මගින් සම්බන්ධ වෙලා ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ගන්නවලු. සංක්‍රමණය කරන ලද පද්ධතියක් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පදනම් කරගනිමින් හරිතාගාරයක ඇති පැල ඇටි වලට ජලය මුදා හරිනවා. ගුරුවරයෙක් ශ්‍රී ලංකාවේ විකිණීමට නැමැති පොතක් මාර්ගගත පොත්හලකින් මිලදී ගන්නවලු.
මේකේ තොරතුරු තාක්ෂණය විධිමත් ලෙස භාවිත වෙන්නේ B සහ C සඳහා මේ ටෙලිෆෝන් දීලා මේ වෛද්‍ය උපදෙස් නම් ගන්න බෑ මන්න ડોක්ටර් එහෙමනම් ડોක්ටර්ස්ලා වෛද්‍ය උපදෙස් දෙන්නේ නැහැ කොහොමද? එතකොට දුරකථනය වගේ සම්බන්ධ වී ශිෂ්‍යයෙකු වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගනි කියන කොටස තොරතුරු සහ සංවේදන තාක්ෂණයේ විධිමත් ලෙස භාවිත කිරීමක් ලෙස ගන්න බෑ. ඒක වැරදි. B සහ C තමා මේකේ නිවැරදි පිළිතුර. ඒ කියන අංක 3ට එන්නේ. ඒතර අපි දන්නවා මේ භාවිත කළ නොහැකි ජංගම දුරකථන CRT මොනිටර් වගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවතලන ආහාර වැනි ගෘහස්ත කසල සමග බැහැර කිරීම සුදුසු වේ. කොහොමත් සුදුසු නෑ. ඒවා කලවම් කරන්න හොඳ නෑ නේ. ඒ කියන්නේ ඒ අපද්‍රව්‍ය වෙනම වර්ගයක් නේ. මොකද ඒවත් ඒ වගේ තව further classifications තියෙනවා. බැටරි වෙනම තියෙනවා. ප්ලාස්ටික් කොටස් වෙනම තියෙනවා. ඒක නිසා ඒවා මේ ඇත්තරම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙනම ක්‍රියාවලියකින් යන්න ඕනේ. වෙනම එකතු කරන්න ඕනේ. වෙනම ඒවා රිසයිකල් කරන්න යවන්න ඕනේ. නිසා ඒවා ඉවතලන ආහාර කියන්නේ දිරණේවනේ. ගෘහස්ත කසල. ඒවත් එක්ක එක දෙක එකට දාන්න හොඳ නැහැ. මේස පරිගණකයක තිබෙන තනි පරිශීලක බලපත්‍රය සහිත මුදුකාංගයක් විවිධ පරිශීලකයන් විසින් ඒක අවුලක් නැහැ. නීති විරෝධී නොවේ. ඔය ඉතින් අපි ගෙදර එක කම්පියුටරය නම් තියෙන්නේ. Windows ලයිසන් එකක් තියෙනවා. Office package එකට ලයිසන් එකක් තියෙනවා. Photoshop ලයිසන් එකක් තියෙනවා. ඉතින් ගෙදර ඉන්න 4 දෙනෙක් වෙන අවස්ථාවලදී මේ මුදුකාංග පාවිච්චි කිරීමේ ගැටලුවක් ඇත්තේ නැහැ. එනිසා ඒක නීති විරෝධී නොවේ කියන එක හරියයි. හැබැයි මේකයි වැඩේ. යාළුවෙක්ට හරි වෙන කාට හරි වෙන කම්පියුටර් එකකට හරි තනි පරිශීලක බලපත්‍රයේ තියෙන software එක කොපි කරලා දෙන්න බෑ. එහෙම දුන්නොත් ඒක වැරදි. පිටපත් කිරීම තහනම්. පරිගණක ජාලයකට ඔයගොල්ලෝ ෆයර්වෝල් එකක් ගිනි පවුරක් ස්ථාපනය කරලා තියෙනවා නම් එහෙම කියලා තමන්ගේ රහස්‍ය තොරතුරු මුරපද වගේ ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නොවේ කියන එක මුලාවක් නේ. ඒක බොරුවක්. මේ පරිගණක ජාලයක් සඳහා ගිනි පවුරක් ස්ථාපනය කිරීමේ ලැබෙන වාසිය තමයි අනවශ්‍ය සැක සහිත අනවසර ප්‍රවේශ වීම බ්ලොක් කරනවා ගිනි පවුරෙන්. හැබැයි ඉතින් පාස්වර්ඩ් ටික දාගෙන නැතුව ඉන්න එක ඒකින් සාධාරණීකරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පාස්වර්ඩ් දාගන්න එක දාගන්න ඕනේ. ෆයර්වෝල් එකකුත් දාගන්න ඕනේ. සත්‍ය වෙන වගන්ති වෙන්නේ මේකේ B විතරයි. අපි දන්නවා ASCII කේතය ASCII කේතයට Q කියන අක්ෂරය මේ 101 කියන බයිනරි නම්බර් එකකින් නම් නිරූපණය වෙන්නේ. PUT put කියන වචනේ ද්විම ආකාරයෙන් නිරූපණය වන වර්ණය කොමක්ද කියලා අහනවා. ඒකට අපිට මේකට අවශ්‍ය වෙනවා මේ ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලට කොහොමද මේ Qත් එක්ක මේ ටික සෙට් වෙන්නේ කියලා අනුපිළිවෙල බලා ගන්න. දැන් ඊට කලින් අපි බලමුකෝ Q වල දශමය අගය මොකද්ද කියලා. ඒතර මෙතන 1 2 4 8 16 32 64. එහෙනම් 64යි 16යි 80යි. හරි. මෙයා 81. ඒ කියන්නේ වටේනේ Q කියන එක 81නේ. ඒතර අපි දන්නවා PQ ඒ විදිහට තමයි මේ ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලට අකුරු ටික යන්නේ. අපි බලමු මේ පිළිවෙල කොහොමද එන්නේ කියලා එතකොට. එතකොට බලන්න අපිට එනවා PQRSTU. PQRSTU. එතකොට අපි ගාව තියෙන්නේ Q81 කියලා. හරි. Q81 නම් PQRSTU නේ පිළිවෙල. P80. හරි. එතකොට Q81 R82 S83 T84 U85. එහෙනම් අපිට එනවා 80 85 84 කියන පිළිවෙල. පුට් වලට 80 85 සහ 84 කියන පිළිවෙල තමයි PUT පුට් වලට එන්නේ. ඉතින් අපි බලන්න ඕනේ
ඒ මේවා බයිනරි ඒවා දශමය කරලා මේ ASCII කෝඩ් වලින් හරි ASCII කෝඩ් එක මොකද්ද කියලා. ඉතින් ඉස්සෙල්ලා බලන්න පළවෙනි එක 80 තියෙනවද කියලා හැම එකේ. ඒතකොට 1 2 4 8 16 32 64යි. ඒකේ 80 තියෙනවා. මේකේ 80 තියෙනවා. මේකේ 80 නැහැනේ. ඉතින් ඒක ගන්න එපා. ඒතකොට ඒකෙම ඉවරයි. මේකේ 80 නැහැ. ඒකම ඉවරයි. ඊළඟට බලන්න 84 අන්තිමේට තියෙනවද මොකේ හරි. ඔය අනිත් එක 84 තියෙනවා කියන එක ඉරට්ට සංඛ්‍යාවක්නේ. ලාස්ට් වැලියු එක මේ 1 වෙන්න බෑ එතකොට. මේ ඉතින් මේක තමයි උත්තරේ. නෑ හදවුවෙත් නෑ මම. එහෙම තමයි හදන්න සමහර දැන් ඔයාලට තේරෙනවා මේ 85 කියන එකේ. අනිවාර්යෙන් අන්තිම ඉලක්කමේ එක තියෙන්න ඕනේ බයිනරි වල. එනේ දැන් දශමය ඔත්තේ සංඛ්‍යාවකට අනිවාර්යෙන් අගට එක එනවා. 80 85 84 නේ තියෙන්නේ. අනිවාර්යෙන් පළවෙනි උත්තරේ 80. ඉතින් මේකේ අවසරාක බිඳුව තියෙනවා. 85නේ. මම බැලුවේ මේ 84 තුන්වෙනියට එනවද? උත්තර දෙක මේ දැන් මේවයින් අපි අයින් කරන්නේ මේ දෙක. ඔව් හද දුක් විඳින්න ඕනේ නැහැ. මේ දෙකෙන් එකක් නෙන්නේ. මේ දෙක නැහනේ. එතකොට මේකෙත් අන්තිම එකේ එක තියෙනවා. ඒක කවදාත් 84 තියෙනකොට එක තියෙන්න බෑ. නේද? ඒකත් දෙන්නේ නැහනේ. අනිත් ඒවා බැලුවෙත් නැහැ. ඉතින් ඉතුරු වෙන උත්තරේ මේක. සංඛ්‍යා පද්ධති වෙනස් වුණාම සංසන්දනය කරන්න බෑ ඔයාලට. ඒක ඇත්ත මොකද ඒක වෙනස් එකිනෙකට වෙනස් weighting factors තියෙනවා. දැන් මේ ඉහත සංඛ්‍යා හතරට අදාළව කුමන වගන්තියක් සත්‍ය වේද කියලා බැලුවොත් අපි ඉතින් මේක හදලා බලන්න ඕනේ. එහෙනම් අනිත් කියන්නේ අනිත් ඒවාට හරවලා බලන්න ඕනේ. ඉතින් ලේසිම දේ ඕනනම් අපි මේවා ඩෙසිමල් කරලා බලමු. එතකොට මේවා නම් ඔයගොල්ලෝ මං හිතන්නේ මේ සංඛ්‍යා පද්ධති වගේ පාඩමක් දන්නවනේ කොහොමද ඒක කරන්නේ කියලා. sorry ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩි වුණා. හරි. ඒතර අපි බලමු 111 නේද? from base 2 111 10011 243 තමයි මේකටත් එන්නේ. ඊළඟට බේස් 16 ඉඳන් hex ඉඳන් අපි ගියොත් F3 කියන එක කෙනා ඒක අපි ඩෙසිමල් කරලා බැලුවොත් ඒත් from base 16 243 තමයි ඒකටත් එන්නේ. එහෙනම් අපි බලමු මේ from octal to decimal 3යි 6යි 3 243 තමයි එන්නේ. ඒතර මේවා කැල්කියුලේට් කරන ඒවා නම් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ හරි. ඉතින් ඔයාලට තියෙන්නේ මේ දශමය වලට ඔක්කොම කන්වර්ට් කරලා සමානද කියලා බලන්න. සමානයි. ඒතර සංඛ්‍යා හතරම එකිනෙකට සමානයි කියලා තමයි ගන්න පුළුවන්. 35 වෙනි ප්‍රශ්නේ ඩිජිටල් ඉමේජස් වලට අදාළව තියෙන්නේ මේ ප්‍රකාශන ගැලුවොත් සංඛ්‍යාංක රූප පික්සල් මගින් නිර්මාණය වෙනවා කියන එක හරි. රෙසොලූෂන් වැඩි වෙනකොට විශාලත්වය වැඩි වෙනවා. ඒකත් හරි. විභේදනය අංගලකට ඇති පික්සල් සංඛ්‍යාවෙන්ම ඉන්නත් පුළුවන්. ඒකත් හරි. එතකොට මේ ඔක්කොම හරි. මේවා ඔයාලගේ 4 වෙනි පාඩම 11 වසරේ මේ දත්ත තියෙනවා. ඉතින් පහත දැක්වෙන පැස්කල් ක්‍රමලේඛනය බැලුවොත් ඉහත ක්‍රමලේඛනයේ ක්‍රියාත්මක වූ පසු ලබා දෙන ප්‍රතිදානය කුමක්ද? බලන්න මේක repetition එකක් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන කේතය new line එකක් හදන්නේ right විතරයි තියෙන්නේ. variable එකක් හදනවා x කියලා එක integer variable එකක් x එකෙන් පටන් ගත්තා නම් repeat වෙනවා x repeat වෙනවා එතකොට right වෙනවා x. ඒ නිසා එක කියන එක තිරේ print වෙනවා. x ගාගේ එකකින් ඉහළ ගිහිල්ලා x 3ට සමාන නැත්නම් නැවත මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට. නැවත එක පුනර්කරණයට යනවා. ඒතර repeat until වල විශේෂත්වය මතක තියාගන්න මේ condition එක අසත්‍ය නම් තමයි නැවත සිද්ධ වෙන්නේ. සත්‍ය වුණොත් එයා end එකට යනවා. හරිද? ඒ කියන්නේ x 3 වෙච්ච ගමන් එයා end එකට යනවා. එතකොට දැන් x ගාගේ 2 වෙනවා. එතකොට right line නෙමෙයිනේ තිබ්බේ. right නේ තිබ්බේ.
ඒ නිසා එයා අලුත් ලයින් එකක් හදන්නේ ඉස්සරහ තමයි එකට ඉස්සරහෙන් තමයි දෙක print කරන්නේ. 2 1 3යි. x සමානයි 3ද? yes. until x equal 3 end. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ රිසල්ට් එක 1 සහ 2 මේක දුන්නොත් වැරදි. ඒක දෙන්න පුළුවන් මෙතන ln තිබුණා නම් හරි. 1 සිට 100 දක්වා වන සංඛ්‍යාවල එකතුව ගණනය කිරීම සඳහා එකත් රිපීට් අන්ටිල් එකක් තියෙනවා. ඒතකොට රිපීට් අන්ටිල් වල විශේෂත්වය මම කිව්වා වගේ ප්‍රකාශනයේ තියෙන කොන්දේසිය අසත්‍ය වෙන වෙලාවට තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ. සත්‍ය වෙනකොට පුනර්කරණය නතර වෙනවා. ඒ නිසා අපි ඒක කල්පනා කරන්න ඕනේ. x කියන ලේබල් එකේ තියෙනවා. ඒකට අදාළ ගැලපෙන කන්ඩිෂන් එක දාන්න තියෙනවා. 1 සිට 100 දක්වා සංඛ්‍යාවල එකතු වෙන ගණනය කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝට තේරෙන්න ඕනේ අවසානයේදී දැන් ඉස්සෙල්ලාම සම් බිඳුවයි. එතකොට බිඳුවට නම් බිඳුවනේ සම්ට කලින් සම් නම් වෙන සම්ට නම් එකතු වෙන්න කලින් නම්ගේ අගයට එකක් එකතු වෙනවා. ඒ නිසා ඉතින් එකෙන් පටන් ගන්නවා සම්ට එකතු වෙන එක. අවසානයේදී හරිද? 99 කියන වැලියු එක නම්ට ආවහම කියන්නේ 99 98 ගිහිල්ලා 98 1යි 99 කියලා 99 එකතු වුණාට පස්සේ තව එකපාරක් යන්න දෙන්න ඕනේ 99 1යි 100යි 100 එකතු කරන්න ඕනේ 1 සිට 100 දක්වා එකතු කරන්න බෑ එහෙනම් 100 කෙනාගේ ආවට පස්සේ නැවත යන්න දෙන්න බෑ මේකට ඒ නිසා මේකේ අපිට දාන්න පුළුවන් until x equal 100 කියලා අර ඉස්සෙල්ලා වගේ x equal 100ද නෑ නැත්තම් යනවා 100 වුණාද 100 එකතු වෙලා තියෙන්නේ කියන්නේ ඒක හැදිලා කියන්නේ මෙතනින් හැදිලා හැදුනට පස්සේ එකතු වෙන්නේ ඒ කියන්නේ දැනට එකතු වෙලා තියෙන්නේ ඒ නිසා 100 වෙච්ච ගමන් නතර වෙනවා නමුත් එහෙම උත්තරයක් නැහැනේ මෙතන එහෙනම් අපිට ආයෙ අදාළ වෙන්නේ 100ට වඩා වැඩිද කියලා බලන එක 100ට වඩා වැඩිද කියලා විතරක් බලන්නත් බෑ 100 වෙන්න ඕනේ 100 කියන එක යවුවොත් 101 එකතු වෙනවා ඒ නිසා අපිට උත්තරේ විශාල හෝ සමානයි 100 නමුත් මේක විශාල වෙන්න තරම් යන්නේ නැහැ මේක 100න් නතර වෙනවා ඒ උත්තරේ 4 ඊට පස්සේ මේ ගැටලුව ගත්තොත් මේකේ තියෙන හැටියට මේකේ තියෙන්නේ මේ සංඛ්‍යා 10ක් ඇතුළත් කරලා ඒකෙන් කුඩාතම සංඛ්‍යාව හොයලා ඉදිරිපත් කරන්න. ඒ නිසා අපි පළවෙනියටම දාන සංඛ්‍යාව මිනිමම් කියලා ආදේශ කරගන්නවා. ඉටරේෂන් එකට කලින්. වටගාන 1 10ට වඩා කවුන්ට් එක අඩුයි නම් තව අගයක් දාන්න දෙනවා enter. දැන් ඒතර පළවෙනියටම දාපු අගය n ගාව min ගාව තියෙනවා. අලුත් අගේ n ගාව තියෙනවා. මේ දෙකන ගාවම අගයන් තියෙනවනේ. ඒ නිසා අලුත් අගේ මින්ට වඩා අඩුද කියලා බලනවා. අඩුයි නම් ඒ දෙවෙනිට දාපු හෝ දැනට මින් ගාව තියෙන අගයට වඩා අලුතින් දාලා තියෙන අගේ පසුව දාපු අගේ කුඩයි. ඒ නිසා මින් සතු අගේ ඒ අගේ බවට අපි ආදේශ කරන්න ඕනේ. නිසා ඔයාලට එතන මින් සමානයි n කියන එක තමයි මෙතෙන්ට එන්නේ. එහෙම වුණත් එහෙම නොවුනත් ඒ කියන්නේ n විශාලයි නම් මින් ගාව දැනටත් කුඩා දෙක තමයි තියෙන්නේ. ඒ දෙකෙන් කෝක වුණත් එක වටයක් ඉවරයි. ඒක නිසා කවුන්ට් එක එකතු වෙනවා. එහෙම ඉස්සරහට ගිහිල්ලා මෙතනින් 1යි මෙතනින් 9යි. ඒ කියන්නේ එකක් අපිට දාන්න දුන්නා මෙතනින්. ඒතොර එකේ ඉඳන් 10 හැදෙනකොට 10 කියන එකට යන්න දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙතනින් එකක් පිටතින් අපි වගේක් ගත්තා. තව වට 9ක් කරකන්න ඕනේ. ඒක අපිට තේරෙන්නේ නැහැ නේ අවුට්පුට් බලද්දි 10 වතාවක්ම යනවා. එහෙනම් අපි පෙන්නන්නේ මිනිමම් අගේ. ඒ කියන්නේ අපි අවුට්පුට් එක කරන්න ඕනේ මින්ගේ අගේ. මොකද මේ process එකේ මේ conditions වල හැටියට අන්තිමේදී ඒ දාපු අංක 10 අඩුම එක අපි ගාව එනවා. මින්ට එනවා. ඉතින් ඒක නිසා 38 p කියන්නේ output min. p නේ පිළිවෙල. q කියන්නේ min සමානයි n. උත්තරය එතකොට 1. 39 මේ දීලා තියෙන පාලන ව්‍යුහවලට අදාළව පහත සඳහන් කුමන ප්‍රකාශන? මේකේ ළමයි සීක්වන්ස් තියෙනවා අනුක්‍රමයේ තියෙනවා මේ පිළිවෙල. ඊට පස්සේ පුනර්කරණය තියෙනවා. ඊට පස්සේ මේකේ වර්ණය තියෙනවා. බැලුවොත් පුනර්කරණය තුල වර්ණය තියෙනවා. පුනර්කරණය වන සෑම අවස්ථාවකම වර්ණයක් සිද්ධ වෙනවා. මේක පුනර්කරණය තුල වර්ණයේ පැවතීම තමයි විශේෂිත අවස්ථාවක් විදිහට පාලන ව්‍යුහයේ සලකන්න වෙන්නේ. පහත දක්වන ව්‍යාජකේත කොටස බැලුවොත් repeat until කොටස තමයි මෙතෙන් දෙනකන් තියෙන්නේ. හරිද? ඒකෙනුත් hello කියන එක print කරනවා. while and while කොටසක් තමයි මේ ඉදිරිපස්සේ තියෙන්නේ. ඒකිනුත් hello print කරනවා. හැබැයි දෙන්නම සලකා බලන්නේ count කරන්න කොන්දේසිය විදිහට count කියන variable එක. ඒතර අපි ඉස්සෙල්ලාම බලමු repeat කොහොමත් condition බලන්න කලින් දේවක් කරනවානේ පළවෙනි statement එක. ඒතර hello කියන එක display කරලා බිඳුවේ තියෙන count එක බවට පත් කරලා බලනවා count 4ට වඩා වැඩිද කියලා. වැඩි නෑනේ. no නේ. no වුණොත් නේ කරකෙන්නේ. දැන් මේක no වුණොත් කරකෙන්නේ. හරිද? no.
sorry n නොවුනොත් කරකෙන්නේ. ඉතින් තාම කවුන්ට් එකයි. ඒ නිසා hello කියන එක එකපාරක් print වුණා ඉස්සල්ලාම. දැන් එක යනවා. එතකොට තව hello කියන එකක් print වෙනවා. ඒතර 1 1 2යි. තාම නැහැනේ. ඒතර තවත් hello එකක් print වෙනවා. ඊට පස්සේ 3යිනේ. 3 කියන එකත් නැහැ. තවත් hello එකක් print වෙනවා. ඊට පස්සේ 4යිනේ. 4ටත් තවත් hello එකක් print වෙනවා. sorry බලමු අපි බිඳුවට hello එකක් print වුණා. 1 හැදිලා hello එකක් print වුණා. 2ට hello එකක් print වෙනවා. 3ට hello එකක් print වෙනවා. 4ටත් hello එකක් print වෙනවා. හැබැයි 4 ඇතුළට ගියාට පස්සේ 4ට print වෙන hello එක print වෙලා ඒ 4 1යි 5 වුණාට පස්සේ මේ until repeat until loop එක ඉවර වෙනවා. ඒ නිසා එතකොට එතනින් 5 වතාවක් repeat until print කරලා දිනවා hello කියන එක. 1 2 3 4 5යි. හැබැයි දැන් count 5යි. while yes වුණොත් තමයි කරකන්නේ. මේ while end while ඉඳන් ආපහු මෙතන condition එකට ඇවිල්ලා මේ ටික සිද්ධ කරවන්නේ yes වුණොත්. එතකොට while count ඇවිල්ලා 5යිනේ. 5 4ට වඩා විශාල නිසා එකම count නේ තියෙන්නේ variable එක. 5 විශාල නිසා while උත් මොකද කරන්නේ hello එකක් print කරනවා. හැබැයි while ගේ statement එක ඇතුලේ තියෙන්නේ count ගේ එකක් අඩු කරන්න කියලා. ඉතින් 5 ආය 4 වෙනවා එතකොට. නැවත පරීක්ෂා කරනකොට 4 4ට වඩා විශාලද කියලා බලන්නේ. සමානත් නැහැනේ. විශාලද කියලා බලපුවාම අසත්‍යයි. මේ අසත්‍ය වුණා මෙයා end while ට යනවා. නිසා මේකේ while ගෙන් එක hello එකකුයි. repeat until ගෙන් hello 5කුයි. සම්පූර්ණ hellos ප්‍රමාණය screen එකේ ඔයාලට මේක ඉවර වෙනකොට 6ක් දැකවන්න පුළුවන්. හරි. right. එතකොට මේ විදිහට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති breakdown එක කොහොමද මේ paper එකේ තිබ්බේ කියලා. ඒ කියන්නේ අන්තිම ප්‍රශ්න පහ තමයි programming වලින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බැලුවාම ප්‍රශ්න 20ක් 22ක් වගේ 22කටත් ටිකක් වැඩි 10 වසරෙන් තියෙනවා. ඉතුරු ටික ඔක්කොම 11 වසරෙන් තියෙනවා. 11 වසරේ programming වලින්ම ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ විදිහට මේ papers වලට පිළිතුරු සපයන්න. මම ඊළඟ වීඩියෝ එකකින් මේ 2016 paper එකේම දෙවෙනි කොටසේ පළවෙනි අර අනිවාර්ය රචනා ප්‍රශ්නේ කොටස් 10ක් තියෙනවානේ. ඒකට පිළිතුරු දෙන ආකාරය ඔයාලට පැහැදිලි කරලා